ලෙබනන්හි කිහිරිගස් අතරේ මොරගසන්නාගේ හඬ. දෙවියන් වහන්සේගේ පුස්තකාලය. අද දවසේ දේශනාවක් නොවෙයි මං කරන්න යන්නේ බයිබල් අධ්‍යයනයක්. සමහරෙක් හිතයි ඔය දෙකේ වෙනස මොකක්ද කියලා. දේශනාවේදී බොහෝ අපි අරමුණු කරගන්නේ ඔබගේ ආත්මය තුල යමක් තැන්පත් කරන්න. අධ්‍යයනයකදී අපි බොහෝ දුර වෙරදරන්නේ ඔබගේ දැනුමට යමක් එකතු කරන්න. හැබැයි මේ දෙකේම ඒ අනිත් එකේ කොටස් තිබෙනවා. දේශනාවකින් ඔබගේ ආත්මය පෝෂණය වෙනවා වගේම ඔබට හොඳ දැනුමකුත් ලැබෙනවා නොවේද? ඔව් දැනුමක් ලැබෙනවා. ආත්මය පෝෂණය වීම වඩා සිදු වෙනවා. ඉගැන්වීමකදී අධ්‍යයනයකදී වැඩි වශයෙන් ඔබේ දැනුම වර්ධනය වෙනවා. ඒ වගේම ඒ තුල ඔබට ආත්මික පෝෂණය ලැබලා ආත්මික ආශිර්වාද ලබන්නටත් එහි අවස්ථාව තිබෙනවා. මොකද අපි දේශනා කරත් ඉගැන්නුවත් අපි උගන්වන්නේ දේශනා කරන්නේ දේවානුභාවයෙන් දුන්නු ශුද්ධ වූ ලියවිල්ල වූ බයිබලයයි. 2 තිමොති 3:16 සහ 17 දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. ලියවිල්ල ඉගැන්වීමට. ලියවිල්ල ඉගැන්වීමට. ලියවිල්ල දේශනා කිරීමට විතරක් නොවෙයි, කියවීමට විතරක් නොවෙයි, මෙනෙහි කිරීමට විතරක් නොවෙයි, පණිවිඩ ලබා ගැනීමට එළිදරව්වන් ලබා ගැනීමට පමණක් නොවෙයි. ලියවිල්ල තිබෙන්නේ ඉගැන්වීමට. ලියවිල්ල ඉගැන්වීමට. ඉගැන්වීම වෙනුවෙන් විශාල ලියවිල්ලක් අපිට ස්වාමීන් වහන්සේ දී තිබෙනවා සභාවෙයි ඉගෙන ගන්න. මතක තියාගන්න සභාවත් එක්තරා ආකාරයක පාසලක්. සබත් පාසල ඒ අතරින් විශේෂ පාසලක්. බොහෝ දේවස්ථානවල සබත් පාසලක් තිබෙනවා. සබත් පාසල කියන එක ළමයිට විතරක් සීමා වෙච්ච දෙයක් නොවේයි. කුඩා දරුවන්ගේ විඳලා වැඩිහිටි අය දක්වා සබත් පාසල් බොහෝ සභාවන් වල පවත්වනවා. ඔබට තිබෙනවා ලොකු අච්චුපොතක්. ඔබගේ අච්චුපොත ඔබගේ අතේ තියෙනවද? කවුද අච්චුපොත තාම අරන් නැත්තේ? මේ ළමයි ඉස්කෝලේට ගියාම අවුරුද්දේ පළවෙනි වර්ෂයේදී ඉස්සලාම යන්නේ අම්මලා තාත්තලා. අම්මලා තාත්තලාට තරු පෙනෙන්න දෙනවා ලැයිස්සුවක්. තරු පේන්න දෙනවා ලැයිස්සුවක්. ලංකාවේ පේන තරු වලට වඩා ලොකු ලොකු තරු මේ පේනවා ඒ ලැයිස්සුව දිහා බලපුවාම. ඒ පොත් ලැයිස්සුව ඔක්කොම ගන්න ඩොලර් 600ක් යනවා. රුපියල් ලක්ෂයක් යනවා. දැන් අපි ඒක දීලා අපිට කියන්න පුළුවන්ද අර ෆාමසි එකට දොස්තර දෙනවා දවස් 7කට බෙහෙත් අපි ගිහලා කියනවා 7කට ඕනේ නැහැ 3කට දෙන්න කියලා. එහෙම කියනවා නේද? ඔව් මගදී හොඳ වුණොත් එහෙමම අතෑරලා දානවා. අපිට මේ පොත් ලේස්තුව ගැන කියන්න බෑ. අපි භාගයක් ගන්නම්. මදි වුණොතින් පස්සේ ගන්නම්. බෑ. අපි ඒක ගන්නම ඕන. අපිට ඒක ගන්නම සිද්ධ වුණා. හේතුව ඇයි? වර්ෂයක් තුල දරුවාගේ අධ්‍යාපනය. මතක තියාගන්න ඔබට තිබෙන ඔබේ ක්‍රිස්තියානි ජීවිතයටයි සබත් පාසලටයි ඇදහිලිවතුන්ගේ පාසලටයි එකම එක අච්චුපොතක්. ඒ අච්චුපොතේ මිල මෙහෙන්නම් 20000යි. මේ දේශනාව ලංකාවේ කෙනෙක් ඇහුවොත් 20000යි කියලා බය වෙයි 20000ක් කියලා. හරි මෙහෙ මුදල හැටියට 20000යි. ලංකාවේ බයිබල් සමාගමේ බයිබලයක් ගන්නවට වඩා දෙගුණයක ගාණක් වෙනවා. මොකද හේතුව පොත් සාප්පුවේ වැඩ කටයුතුත් ඉදිරියට යන්න එපා. ඉතින් ඒ නිසා ඒක දෙගුණයක් වෙනවා මෙහෙට එනකොට. ලීරා 20000කින් ඔබ බයිබලයක් ගන්නවා. අවුරුද්දකට නොවේයි. ජීවිතයට. ඔබට තේරුණාද? මට අවුරුද්දක් වෙනුවෙන් ඩොලර් 600ක් වෙන් කරන්න තියෙනවා. අච්චුපොත් ගන්න ඩොලර් 600 මට ඒක වෙන් නොකර ඉන්න බෑ. ඉස්කෝලේ ගියාම මේ ළමයා අමාරුවටපත් වෙනවා. අධ්‍යාපනය කරගන්න බැරුව යනවා. අවුරුද්දයි ඊළඟ අවුරුද්දේ
ඊට පස්සේ එනවා අලුත් ලිස්ට් එකක්. ඒකත් ඒ වගේ. ඔබට තියෙනවා එක අච්චුපතක්. ඒක ජීවිතයට. සමහර වෙලාවට අවුරුදු 4-5ක් යනකොට ඒක ඔබට පෙරලන්න බැරි වෙයි. එහෙම බැරි වෙනවද? සමහර අයගේ නම් බැරි වෙන්නේ නැහැ වගේ. ඒත් අලුත් වගේ නේද? මතක තියාගන්න. අතේ තියෙන බයිබලයේ ඉක්මනින් පරණ වෙන කෙනා තමයි ආශිර්වාද ලබන කෙනා. ඒ හින්දා අපිරිසිදු බයිබලය පිරිසිදු ආත්මයක් ගොඩනගනවා. ගොඩනගා තිබෙනවා. පරණ වෙච්ච බයිබලයේ නිසාලුතෙන් බයිබලයක් ගත්තා නම් මේකත් පරණ වෙයි ඉක්මනට. ඉතින් මට තියෙනවා බයිබල් කීපයක්. මගේ අතේ පරණ වුණු බයිබල්. ඒකෙන් මම ආදරේම බයිබලය තමයි 1988 මම පළවෙනි වතාවට ගත්ත බයිබලය. රුපියල් 50ට ගත්ත බයිබලය. ඒකට තමයි මම වැඩිපුරම ආදරේ. ඒක හරි වටිනා වස්තුවක්. දයානාසර ප්‍රශංසා වේවා. ඔබේ පුද්ගලිකව පාවිච්චි කරන බයිබලය කාටවත් දෙන්න එපා. කාටවත් දෙන්න එපා. ඔබට කෙනෙකුට බයිබලයක් දෙන්න ඕන නම් අලුත් බයිබලයක් කඩෙන් අරන් දෙන්න. ඔබ පාවිච්චි කරන එක දීලා මම අලුත් බයිබලයක් ගන්නවා කියන්න එපා. ඔබේ පරණ බයිබලය ඉතා වැදගත්ව තිබෙනවා. දැන් අපි යමු කාරණාවට හෙමින්. දිග අධ්‍යයනයකට එන්න යන්නේ. මෙන්න අනර්ග පදයක්. ලියවිල්ල ඉගැන්වීමට. ඉගැන්වීමට දෙන ලද ලියවිල්ල සම්බන්ධව ප්‍රායෝගික කාරණා ගණනාවක් අද මා ඔබට උගන්වන්න යනවා. තව බයිබලයේ පදයක් කියවමු පේත්‍රස් පොතට ගිහිල්ලා. 2 පේත්‍රස් පොතේ 1:21. මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයන් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. බයිබලයේ තිබෙන ලියවිල්ල ගැන යමක් කතා කරනවා. ඒ ලියවිල්ල ගැන කතා කරන්නේ කුමක්ද? කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තකින් කිසි කලක නොපැමිණියේය. කොයි විදිහටද පැමිණුනේ නැහැ කියලා කියන්නේ? මනුෂ්‍ය කැමැත්තකින් නෙමෙයි පැමිණුනේ ලියවිල්ල. නමුත් මනුෂ්‍යෝ ශුද්ධාත්මයන් වහන්සේ විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය, ලිව්වෝය. ඔබට තේරුණාද? මෙන්න දේව වචනය සෑදුණු ආකාරය. මේ දේව වචනය ලියනු ලැබුවේ මනුෂ්‍යයන් විසින්. මේක ස්වර්ගයෙන් වැටිච්ච පොතක් නෙවෙයි. හදිස්සියේ කොය හරි ගල් ගුහාවක් ඇතුලේ තිබිලා ස්වර්ගයෙන් දෙන ලද ස්වර්ගයෙන් බිමට බට්ටපු පොතක් නොවේ. අපි පැහැදිලිව දන්නවා ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන ලද මනුෂ්‍යයන් දේවානුභාවයෙන් පිරීලා ආත්මයන් වහන්සේ ඔවුන්ට දුන් ප්‍රකාරයට ඔවුන් ලියන්නට පටන් ගත්තා. ඒ කාරණාව ගැන අත්දැකීමක් තිබෙන ලුක්තුමාගෙන් අපි පුංචි වචනයක් ගමු. ක්‍රියාපොතේ 1 පදයට එමු. ක්‍රියාපොතේ 1 එම්බාතියෝපිලස්නි යේසුස් වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කරන කොටගෙන අනදුන් පසු ඔසවා ගනු ලැබූ දවස දක්වා උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනය කළෙමි. ලූක්තුමා ක්‍රියාපොත ලියන්න පටන් ගන්න මොහොත කියනවා මම ප්‍රථම පොත සම්පාදනය කළා. එහෙනම් මේ ලූක්තුමා පටන් ගන්න කීවෙනි පොතද? දෙවැනි පොත. කළා කියලා කියනවානේ ප්‍රථම පොත. එතකොට ප්‍රථම පොත මොකක්ද? ලූක් සුභාරංචිය. ලූක් සුභාරංචියේ ලූක්තුමා යේසුස් වහන්සේගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම ලිව්වා. බොහෝම ඔප්පු සාධක බොහෝ සාක්ෂි එකතු කරලා යේසුස් වහන්සේගේ ජීවිත කතාව ලූක් නම් වූ වෛද්‍යවරයාණෝ. ඔහු වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යාචාර්යතුමන් එදා යේසුස් වහන්සේගේ ජීවිත කතාව ලිව්වා ලූක් නමින් පොත හැඳින්වුවා. ඊට පස්සේ ඔහු තවත් පොතක් ලියන්න පටන් ගන්නවා. අපි දැන් කියවන්නේ ඒක තමයි. ක්‍රියාපොත. ක්‍රියාපොත ලියන්න පටන් ගද්දිම කියනවා ක්‍රියාපොත පිරිනමන තියෝපිලස්නි කියන තැනැත්තාට කතා කරනවා පිරිනමමින්
එම්බාතියෝපිලස්නි යේසුස් වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කරුණකටගෙන අනදුන් පසු ඔසවා ගනු ලැබූ දවස දක්වා උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනය කරමි. උගන්වන්ට උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන් ගත්තේ. අද කරන්නේ අධ්‍යයනයක්. එනිසා අද අපි බලන්ට යනවා බයිබලය කියන පොත ගැන. බයිබලය කියන පොත ගැන. දැන් ඔබ අතේ තියෙනවා බයිබලය කියන පොත. බයිබලය. ඔබ අතේ බයිබල කීයක් තියෙනවද? එකක්. නමුත් මම ඔබට කියනවා බයිබලය එක පොතක් නොවේ. ඔබ දන්නවද ඔබ අතේ තියෙන බයිබලය පුස්තකාලයක් කියලා? දෙවියන් වහන්සේගේ පුස්තකාලය. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ පුස්තකාලය දෙවියන් වහන්සේ හැමෝටම දීලා තියෙනවා. ඔබ අතේ තියෙන බයිබලය පුස්තකාලයක්. ඔබ අතේ තියෙන බයිබලයේ පොත් කීයක් තියෙනවද? 66යි. දන්නේ නැති අය කටපාඩම් කරගන්න. හොඳට මතක තියාගන්න. බයිබලයේ කීයද පොත් ගාන? 6යි 6යි. 6යි 6යි 66යි. හාවා වගේ 6. ඒක පුස්තකාලයක්. පොත් 66ක් තිබෙනවා. කුඩා පොත් 66ක් තිබෙනවා. නමුත් මතක තබා ගන්න එදා මේවා කුඩා පොත් නෙවෙයි. හේතුව ඇයි? එදා මෙවැනි තාක්ෂණයක් තිබ්බේ නැහැ. මෙච්චර කුඩාවට අකුරු ලියලා ඔබ අතට දෙන්න. මේ හැම පොතක්ම වගේ අකුලන ලොකු අකුලන පොත් පුරාණතේ වුන් පාවිච්චි කරේ. අකුලන පොත්. ඔබ දන්නා රෝල වගේ අකුලනවා. මේ පැත්තට අකුලනවා මේ පැත්තට අකුලනවා. මේ පැත්තින් ඉඳලා මේ පැත්තට අකුලගෙන කියෝගෙන යනවා එහා පැත්තට. යේසුස් වහන්සේ දා යෙසායාගේ පොත යේසුස් වහන්සේ අතට ගෙනාවේ අකුලන පොතක් හැටියට. ඊටත් ප්‍රථම ස්වාමින් වහන්සේ පළවෙනි ලියවිල්ල මෝසෙස් අතට දුන්නේ ගල් ලෑලි දෙකක පළවෙනි ලියවිල්ල ස්වාමීන් වහන්සේ මෝසෙස් අතට දුන්නේ. ඊළඟට මෝසෙස් පටන් ගත්තා ලියන්ට මුල පටන් සිදුවෙච්ච කාරණා. බයිබලය ගැනයි ඔබ බලන්න. ඔබ අතේ තියෙන බයිබලය මොකක්ද? ඒකේ මොනවද තියෙන්නේ? ඒක කොහොමද ආවේ? ඔබ මොනවා හරි එකකින් කියෝ පණිවිඩයක් ලබනවා. නමුත් මේ පොත ගැන අපි යමක් ඉගෙන ගන්න යනවා අද දවසේ. හොඳයි අපි යමු. පොත් 66කින් යුත් පුස්තකාලයකි. ඒක පුස්තකාලයක්. ඒක ඇතුලේ පොත් 66ක් තිබෙනවා. මෙන්න සරලව ඔබට යම් පින්තූරයක් පෙන්වා දෙන්න සටහන් පින්තූරයක් තිබෙනවා. මෙන්න ඔබේ පුස්තකාලය. මේක තමයි බයිබලය. මතක තියාගන්න පුරාණ බයිබලයේ තබන්න නම් මීටත් වඩා ලොකු රාක් ඕන වුණා. ලොකු කාමරයක් ඕන උන්ට පුරාණේ බයිබලයේ තියාගන්න. රචනා කිරීමට මිනිස්සෙයින් 40 දෙනෙක් පමණ යෙදී තිබෙනවා. 42 දෙනෙක් පමණ යෙදී තිබෙනවා. හේතුව සමහර පොත්වල කතෘ සොයාගන්න බැරි අවස්ථා තිබෙනවා බයිබලයේ. කවුද මේක ඇත්තටම ලිව්වේ? සැක කරනවා. හේබ්‍රේ පොත සම්බන්ධව සැක කරනවා. මේක පෞල්තුමා ලියපු පොතක්ද? මේක පේත්‍රස් විසින් ලියපු පොතක්ද? මොකද එහි සඳහන් කළා නෑ පොත ලියවනු ලැබුවේ කවුදයි කියලා. මෙන්න රචනා කිරීමට කතෘවරුන් කී දෙනෙක් පමණ පාවිච්චි වුණාද? දැන් මේවා එක්ක ලියා ගන්න. පසුව ඔබට දැනගන්න පිණිස. වසර 1500කට වැඩි කාල සීමාවක් තුල එනම් ක්‍රිස්තු පූර්ව 1400 සිට ක්‍රිස්තු වර්ෂ 65 දක්වා කාල පරිච්ඡේදයක් තුල තමයි මේ බයිබලයේ තියෙන සියලුම පොත් ලියවි ඉවර වුණේ. ඔබ හිතන්න එපා එක්කෙනෙක් එක කාමරයක ඉඳලා මේ පොත සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම ලියනු ලැබුවා කියලා. පරම්පරා කීයක්ද කියලා හිතන්න වර්ෂ 1500ක්. උත්පත්ති පොත මෝසෙස් විසින් ලියන්න පටන් ගත්ත දවසේ සිට එලිදරව් පොත යොහාන් ලියලා ඉවර වෙන දවස දක්වා අවුරුදු කීයක් ගිහින් තිබෙනවද? අවුරුදු 1500ක් පමණ. 1500කට ආසන්නව ගිහිලා තිබෙනවා. ඔබට තේරෙනවද? ඔබ නොදක් දේවල් අහනවද? ක්‍රිස්තු පූර්ව 1400 කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මේ ස්ථානයේ කියමුක මෙන්න බිඳුව. ක්‍රිස්තු වර්ෂ අපි මේ පැත්තට දාමු. දැන් ක්‍රිස්තු වර්ෂ ගිහිල්ලා 1500 1900 2000 2020 අපි මෙතන ඉන්නවා. අපි පිටිපස්සට හැරිලා බලනවා ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය.
ක්‍රිස්තු පූර්ව යන්නේ ආදාම්ගේ ඉඳලා නෙමෙයි පටන් ගත්තේ. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තුස් වහන්සේ ඉඳගේ ඉඳ සිටලා පිටිපස්සටයි ගණන් කරන්නේ. ඔබට තේරෙනව නේද? අවරෝහණ පැත්තට දැන් යන්නේ. ආරෝහණ නෙමෙයි අවරෝහණ පැත්තටයි ඒක නැගීගෙන එන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මෙතන ඉඳලා අතීතයට වැඩි වෙමින් යනවා. වැඩි වෙන්නේ කොහෙටද? අතීතයටයි. සාමාන්‍ය අපි ක්‍රිස්තු වර්ෂ වැඩි වෙන්නේ අනාගතයට නේද? නමුත් ක්‍රිස්තු පූර්ව වැඩි වෙන්නේ අතීතය පැත්තටයි. හේතුව කවුරුත් ආදම් මේවා හිටපු දවස අඳුනාගත්තේ නැති හින්දා එතනින් එකයි කියලා පටන් ගන්න කාටවත් බැරුව ගියා. ඉතින් ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තුස් වහන්සේගේ ඉඳලා ආපස්සට යන්නේ 1යි 2යි 3යි 4යි 5යි 10යි 1100යි 1200යි 1300යි 1400 යනකොට ඔබට හම්බෙනවා එතන මෝසෙස් ඉන්නවා. එයා තමයි පටන් ගත්තේ ලියන්න. ඔබට තේරුණා නේද? එතකොට 1400 ඉඳලා බිඳුවට ආවා. ආයෙත් 1යි 2යි 3යි කියලා 65ට යන කාලයේදී ඒක නිම වුණා. දල වශයෙන් 1400යි ධන 65යි 1465යි අපි දල වශයෙන් කියනවා 1500ක පමණ කාල සීමාවක් තුළ. ඔබට තේරුණාද? මෙච්චර කාලයක් තිස්සේ එකතු වෙච්ච ලියවිලි තමයි ඔබගේ ඔය පොත ඇතුලේ තියෙන්නේ. ඔබට තේරුණාද ඔබ අතේ තියෙන විශේෂ පොතක් කියලා? නමුත් මේ පොත මේ ඉන්ටර්නෙට් එකේ එන්න ඉස්සලා ඔන්ලයින් බයිබල් එන්න ඉස්සලා මේ පොත ගන්න මිනිස්සුන් ජීවිතය දුන්නා. මේ පොත තමුන්ගේ රට ඇතුළට ගෙන්න ගන්න. හොර රහසේ දේශ සීමා පන්නගෙන මේ පොත තමුන්ගේ රට ඇතුළට ගෙන්න ගන්න. එතකොට බිඳුවේ ඉඳලා ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය කාලේ සිට ක්‍රිස්තු වර්ෂ 30 කියන කාලය වෙනකොට තමයි ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිද්ධ වුණේ. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිට ක්‍රිස්තු පූර්ව නැත්නම් අවුරුදු 1400කට කලින් තමයි මෝසෙස් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ලැබුවේ. එතන සිට තමයි මේ කාල පරිච්ඡේදය ආරම්භ වුණේ. මෝසෙස් තමයි පළවෙනි ලියවිලි ලියන්න පටන් ගත්තේ. එතන ඉඳලා තමයි මේ පොත් ලිවීමේ කාල පරිච්ඡේදය පටන් ගත්තේ. එතෙන් සිට පරණ ගිවිසුම ඇතුලේ ක්‍රිස්තුස් වහන්සේ දක්වා අවුරුදු 1400කුත් ක්‍රිස්තුස් වහන්සේට පස්සේ තව අවුරුදු 65කුත් කාලය අතරතුරේදී මේ බයිබලයේ උත්පත්ති සිට එළිදරව් දක්වා පොත් ටික එකතු වෙමින් ගියා. හැබැයි මේ හැම පොතක්ම තිබුණේ එක පොතක් හැටියට නොවේයි. වෙන වෙනම පොත් හැටියටයි තිබුණේ. තේරුම් ගන්නවද මං කියන දේ? පළමුවන පොත් පහ මෝසෙස් විසින් රචනා කරන ලදී. උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව. ඕන්නම් ඔබේ බයිබලය අරගෙන ඒ කැලලට මෙහෙම සංගල වරහණක් දාලා ඒකට දාන්න මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියලා. මෝසෙස්ගේ පොත්. බයිබලයේ පළවෙනි පොත් පහ ඔක්කොම එකට කියමුද? පළවෙනි පොත් පහ මොකද්ද කියලා? උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව. මෝසෙස් විසින් රචනා කරපු ලියපු පොත්. හැබැයි හොඳට මතක තියාගන්න. මිනිස්යෝ සුදාත්මයන් වහන්සේගෙන් පූර්ණව දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය කියලායි බයිබලයේ ලියා තිබෙන්නේ. එහෙම නේද? ඒ නිසා හිතන්න එපා මේ ඔවුන් ලියන ලද නිකන් නවකතා කියලා. නැහැ. ස්වාමින් වහන්සේ ඔවුන්ට දුන් වචනය තමයි ඔවුන් ලියන්න ගත්තේ. හොඳට අවබෝධ කරගන්න අපි යමු ඉදිරියට. මේ පොත් පහ ලියවුණේ මෙන්න මේ යුගයේදී. ක්‍රිස්තු පූර්ව 1400 කාලෙදී. නමුත් අපිට හිතන්න පුළුවන් ඒ කාලේදී අවුරුදු 40ක කාල පරිච්ඡේදයක් ඇතුලේ මේවා ලියවුණා කියලා අපිට හිතන්නට පුළුවන්. ඔබට තේරුණාද? මෝසෙස් මිස්ර දේශයෙන් පිටත් වෙලා මෝසෙස් නෙබෝ කඳු මුදුනේ උන්වහන්සේ ඔහු මැරෙන්න කාලේ අතරතුරේදී තමයි මේ ලියවිලි ලියවෙන්න පටන් ගත්තේ. බොහෝ ලියවිලි ඔහු ලියන්න ඇත්තේ සීනායි කන්දේදී. ඒ නිසා ඔහුගේ අවුරුදු 40 ඒ කාන්තාර කාල සීමාවේ පළවෙනි අවුරුද්දේම ඔහු ගොඩක් ලියවිලි ලියවලා ඉවරයි. තේරුණාද ඔබට මං කියන්නේ? පළවෙනි කාල පරිච්ඡේදයේදීම ඔහු ගොඩක් බොහෝ ලියවිලි ලියලා ඉවරයි. මොකද හේතුව ඔහු ස්වාමීන් වහන්සේත් එක්ක දින 40ව ගත කරා කඳු මුදුනේ. එතනදී තමයි ස්වාමීන් වහන්සේ ඔවුන්ට දුන් අනාවරණය කළේ කඳු මුදුනේ. මොකද්ද කන්ද? සීනායි කන්දේදී. පළවෙනි ලියවැල්ල වෙන දසපනත ලැබුණෙත් සීනායි කන්දේදී. දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරපු දේවල් ඔහු ලියන්න
පටන් ගත්තා. ඔහු පොත් 5ක් ලියනවා. උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව. මතක තියාගන්න මේ පොත්වලට නම් දුන්නේ පස්සේ. බයිබලයේ සම්පාදනය කරද්දී සකස් කරද්දී ඒ අය විසින් තමයි මේ පොත්වලට නම් දැම්මේ අපිට විවහාර කරන්න පහසු වෙන්න. මෝසෙස් ඒක ලියලා පොතක් ගහලා කවරයක් දාලා print කරලා උත්පත්ති කියලා ලිව්වේ නැහැ. මෝසෙස් ලිව්වා. පසු කාලීනව ඒවා ජුදෙව් රබ්බිවරුන් විසින් මේ පොත් ටික සම්පාදනය කරන්න යෙදුණා. බයිබලයේ රචනා කළ ලේඛකයින් 40 දෙනා පමණ, අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ 40ක් පමණ කියලා. 40 දෙනා. ඒ අය ගත්තහම විවිධ අය. ලේඛකයෝ නෙමෙයි. කොයි වගේ අයද? ඒ අය අතරේ එඬේරුන් සිටියා. දාවිත් රජ කෙනෙක් නමුත් දාවිත් එඬේරෙක්. ඒ අය අතරේ රජවරුන් සිටියා. දාවිතුත් රජකම් කළා. සොලමන් රජකම් කළා. ඒ අය අතරේ මසුන් මරන්නෙක් සිටියා. මසුන් මරන්න සිටියා. ප්‍රසිද්ධම කෙනා පේත්‍රස් මසුන් මරන්නේ දීවරෙක්. ඒ අය අතරේ වෛද්‍යවරුන් වැනි උගතුන් සිටියා. උදාහරණයක් ලුක්. බදු එකතු කරන්නෙකුත් ඉන්නවා අපි දකිනවා. පව්කාරයෙක් බදු එකතු කරන්න වගේ පව්කාර සෙනග එතන සිටියා. කවුද? මතෙව් සුංගම් එකතු කරන්නෙක්. මතෙව් පොත ලියන්නේ ඔහු. පූජකවරුත් සිටිනවා මේ අතර. බයිබලයේ ලියන්න යෙදුණු පූජකතුමෙක්ගේ නමක් කියන්න. පරණ කිව්සුමේ පූජකවරයෙක්ගේ එස්රා. අනාගත වක්තෘවරුන් ඉන්නවා. යෙසායා යෙරමියා වගේ. සාමාන්‍ය වැසියොත් අපි දකිනවා. සාමාන්‍ය අය. දෙවියන් වහන්සේ මේ ලියවිල්ලේ පොත් 66 ලියන්න පාවිච්චි කරනු ලැබුවේ මේ වගේ විවිධ පසුබිම් වල සිටින අය. ඔබට තේරෙනවද? ඒ අතරේ උන්වහන්සේ නුගතුන්වත් පාවිච්චි කරලා තියෙනවා. ඔබට තේරෙනවද? උගතුන්වත් පාවිච්චි කරලා තියෙනවා, බලවතුන්වත් පාවිච්චි කරලා තියෙනවා. මේක හරි විශේෂ දෙයක්. ඒ නිසා ඔබ හිතන්න එපා පරණ මේ බයිබලයේ ලිව්වේ ඒ කාලේ හිටපු පූජකයෝ ටික එකතු වෙලා බයිබලයේ ලිව්වා නොවේ. දැන් බලන්න පූජකයන් ඉන්නවා, රජවරුන් ඉන්නවා, අනාගත වක්තෘවරුන් ඉන්නවා, එඬේරුන් ඉන්නවා, රජවරුන්, මසුන් මරන්නත් ඉන්නවා. වෛද්‍යවරුන් වැනි අයත් ඉන්නවා. බදු එකතු කරන අය. ඒ කාලේ මිනිස්සුන් පව්කාරයෝයි කියපු බදු එකතු කරන්නත් සිටිනවා. සාමාන්‍ය වැසියනුත් සාමාන්‍ය අයත් ඉන්නවා. විශේෂයි නොවේද? මේ එවැනි අයගෙන් එකතු වෙච්ච දෙයක්. මෙන්න මේ ස්ථානවල තමයි මේ ලියවිලි ලියන්න යෙදුනේ. සමහර ලියවිලි රෝමේ ලියවුණා. පෞල්තුමා රෝමේ සිටින කාලෙදී. ඔබට තේරුණේ? පෞල්තුමා යුදෙව්වෙක්. නමුත් රෝම පුරවැසි භාවය තිබෙන යුදෙව්වෙක්. ඔහු හිරකාරයෙක් විදියට තමයි රෝමයට ගියේ හැබැයි. ඔහු රෝමේ ඉඳන් ලිව්වා. බොහෝ ඒවා යෙරුසලමේදී ලියන්න යෙදුණා. බබිලෝනියේදී ලියන්න යෙදුණා. කවුද බබිලෝනියේ හිටියේ ලියමින්? ප්‍රසිද්ධ අනාගත වක්තෘ කෙනෙක් හිටියා. කෝ? දානියෙල්. කොහින්දන්ද දානියෙල් ලිව්වේ? දානියෙල්ගේ ජීවිතය අපිට අහන්න ලැබෙන්නේ නැහැ නැවත ආයේ යෙරුසලමට ආවා කියලා. දානියෙල් හිටියේ බබිලෝනියේ. කොහෙද බබිලෝනිය කියන්නේ? ඉරාකේ. දානියෙල් හිටියේ ඉරාකේ. මොනවාද ඔහු එහෙ කරේ? ඔවුන් වහල්කමට අරගෙන ගියා. ඔවුන් රජුගේ සේවකයෝව සිටියා. පර්සියාව කියන්නේ ඉරානය. දැන් බලන්න කොයි වගේ තැන්වලද මේක ලියන්න යෙදුනේ කියලා බලන්න. තව කොහෙද? ග්‍රීසියා, තුර්කිය, ඉජිප්තුව. මේ ස්ථාන තුල මේ ලියවිලි ලියවෙන්න යෙදුනා. නොයෙකුත් අය තම තමන්ගේ ගමන් තුලදී තම තමන්ගේ සේවය තුලදී ඒ ස්ථානවල මේ දේවල් ලියන්නට යෙදුනා. ඔබට තේරුණාද? නොයෙකුත් කොන්වල නොයෙකුත් පරිසරවල ඉන්න මිනිස්සුયો හිතලා බලන්න. මේකම පොත. එකම පොත. එමු ආයේ අපේ කාරණේට. විවිධ ලේඛකයන් කී දෙනයිද? 40යි. වර්ෂ කීයක පරතරයක්ද? 1500ක වර්ෂ කාලයක්. විවිධ පරිසරයේ හිටපු
පොත් 66ක් විවිධ කර්තෘවරුන් 40ක් වර්ෂය 1500ක කාල පරිච්ඡේදයක් ඇතුළත තුන සිද්ධීන් 10000කටත් වැඩි සිදුවීම් සහ කාරණා එහි සඳහන් කරනවා. නමුත් ඒක ඇතුලේ එකම කතාන්දරයක් ගලාගෙන යනවා. ඒක තුල තිබෙන තේමාවන් එකකට එකක් එකගතාවෙහි තිබෙනවා. මතභේද නැහැ, රහිතයි. මෙම ලියවිලි එකතු කරනු ලැබුවාම ඒවා එක කතන්දරයක් ගැනයි කතා කරන්නේ. ඒ නිසා අපි ඒකේ කර්තෘත්වය බාර දෙනවා කාටද? දෙවියන් වහන්සේට. ඔබට තේරෙනවද? මිනිස්සෙකුට එසේ ලියන්න පුළුවන්ද? බෑ. එකම කාරණයක් ගැන, එකම ස්වර්ගයක් ගැන, එකම දෙවි කෙනෙක් ගැන, එකම සලස්මක් ගැන, වෙන්න තියෙන එකම දෙයක් ගැන අවුරුදු 1500කට කලින් මෝසෙසුත් කියනවා. අවුරුදු ජේසුස් ඉපදෙන්න අවුරුදු 700කට කලින් යෙසායත් කියනවා. ඊට කලින් හිටපු දාවිත් රජතුමත් ගීතාවලිය කතා කරලා කියනවා. අනාගත වාක්‍ය එකම කාරණයක් ගැන. එහෙමනම් මේකේ පිටුපස්සේ සිටලා තිබෙන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. දෙවියන් වහන්සේගේ ලියවිල්ල ලියවෙන පිණිස ශුද්ධාත්මයන් වහන්සේ මිනිස්සෙන්ව තෝරාගෙන ඒ අය ලව්වා මේක ලියවෙන්න සැලැස්සුවා. ආමෙන්. ඔබට තේරෙනවද? මේවා ඉගෙන ගන්න මේ රටේ වෙන කොහෙවත් නෑ උඹට. මෙතන විතරයි. යේසුස් වහන්සේ තුල ඒ පාරට්ටුව මම ඔබට කරනවා මේ සභාව වෙනුවෙන්. ඉතින් මේ ආශිර්වාදය ලබන්න. ඔන්න එක කර්තෘන් වහන්සේයි. ඒ නිසා අපි බයිබලයේ කර්තෘවරුන් හැටියට 40 දෙනෙක්ගේ නම් කියනවාද? කවුද බයිබලයේ කර්තෘන්? දෙවියන් වහන්සේ. ඒ නිසා අපි කියන එක දෙවියන් වහන්සේගේ ලියවිල්ලයි. දෙවියන් වහන්සේ විසින් දුන් දේවානුභාවයෙන් දුන්නු මුළු ලියවිල්ල. දෙවියන් වහන්සේගේ ලියවිල්ල. ආමෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබට තේරෙනවද? තව ඉදිරියට යන්න. මාක් නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තකින් කිසි කලක නොපැමිණියේය. නමුත් මනුෂ්‍යෝ ශුද්ධාත්මයන්න් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. අපි එමු ආපහු. මේක තමයි ටයිම් ලයින් එක. ඔබ අවබෝධ කරගන්නවද ටයිම් ලයින් එක? සරලව අතීතයේ ඉඳලා යේසුස් වහන්සේ වෙතටත් අපි ඉන්න පැත්තෙන් මෙන්න දැන් 2008 වෙනකන් කාලය ගමන් කරන සරල රේඛාව තමයි මෙතන පෙන්눔 කරන්නේ. අපිට සරල පින්තූරයක් ඇති වෙන්න. ඔබට තේරෙනවද? ඉගෙන ගන්න. මෙතන AD කියලා තියෙන එකේ තේරුම බලන්න. after death කියන එක. after death කියන්නේ death කියන්නේ මරණය. after කියන්නේ පසු. මරණයට පසු. කාගේ මරණයට පසුද? ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට පසු. ක්‍රිස්තු වර්ෂ කියන්නේ ඒවට තමයි. අපි ඉන්නේ 2020 AD. ක්‍රිස්තු වර්ෂ 2020. 2020. BC කියන්නේ before Christ. Before Christ. ක්‍රිස්තුස් වහන්සේට පළමුව. නැත්නම් ක්‍රිස්තු పూర్ව. තේරුණාද BC කියන එක? හරි. දැන් ඊළඟ පොයින්ට් එකට එමු. පොත් 66න් 39ක් යේසුස් වහන්සේ ඉපදෙන්න කලින් ලියලා ඉවර වුණා. පොත් 66න් 39ක්. කියන්නේ භාගයකට වඩා වැඩි සංඛ්‍යාවක් නේද? 39ක්. පරණ ගිවිසුමේ තියෙන පොත් සියල්ල ලියුනේ BC වල. before Christ ඒවා ලියුණා. ඔබට තේරුණාද? ඒ කියන්නේ බයිබලයේ වැඩි හරියක් ලියුනේ යේසුස් වහන්සේ එන්න ඉස්සෙල්ලාද ආවට පස්සේද? එන්න ඉස්සෙල්ලා. බයිබලයේ ඔබ අතේ තියෙන වැඩිපුර කොටසක් ලියවිලා ඉවරයි යේසුස් වහන්සේ එන්න ඉස්සෙල්ලා. හරිද? මතක තියාගන්න සමහර අය මේ වගේ තර්කයක් ගේනවා. බලන්න බුද්ධ වර්ෂ 2600යි. ක්‍රිස්තු වර්ෂ 2020යි. එතකොට බලන්න ඒ අය තර්කයක් ගේනවා. බලන්න අපි නේද වැඩිපුර ඉතිහාසයක් තියෙන අපිට නේද? නෑ වැඩිපුර ඉතිහාසයක් තියෙන ඒගොල්ලන්ට නෙමෙයි. වැඩිපුර ඉතිහාසයක් තියෙන අපිට. හේතුව ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 1400කට කලින් මෝසෙස් සිටියේ. ලියවිල්ල ලියවෙන්න පටන් ගත්තේ. හැබැයි ඒ ලියවිල්ල ලියවෙන්න ඉස්සෙල්ලත් ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, ජෝසෙෆ්, මෝසෙස් ඊටත් බොහෝ කාලයකට ඉස්සෙල්ලා නෝවා. තේරුණාද ඔබට ඉතිහාසය?
එතකොට මේ ලියවිල්ල ඒව ගැන සඳහන් කරනවා. නමුත් ඒව ගැන සඳහන් කරන්නේ අතීතයේ සිදුවීමුත් සඳහන් කරන්නේ මෝසෙස්ුයි. එයින්ද ක්‍රිස්තු පූර්ව 1400 මෝසෙස් ඉඳගෙන මෝසෙස් ඉස්සලාම ලියන්න පටන් ගත්තේ ඊටත් අවුරුදු 1000 ගානකට කලින් සිදුවෙච්ච සිදුවීම්. ඔබට තේරුණාද? ඔහු ඒ නිසා ස්වාමින් වහන්සේගෙන් කන්දේ ලැබපු අනාවරණය ලියන්න පටන් ගත්තා. මොකක්ද අනාවරණයේ පළවෙනි වචනය? පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ හසත් පොළොවත් මැවුසේක. එතකොට ඔබ තේරුම් ගන්න ක්‍රිස්තු පූර්ව 1400 සිටපු මෝසෙස් ලියන්න පටන් ගත්තේ ඔහු ඉන්න කාලයටත් අවුරුදු 1000 ගානක කාලයකට කලින් සිදුවෙච්ච සිදුවීම්. ඔබට තේරුණා නේද? ආබ්‍රහම්ගේ කාලය වෙනකොට ඔවුන් සෑහෙන සැලකිය යුතු දියුණුවක් ලබලා තිබුණා. පොළොව සෑහෙන සැලකිය යුතු දියුණුවක් ලබා තිබුණා ආබ්‍රහම්ගේ කාලය වෙනකොට. ඊට කලින් යුගවලදී එපමණ දියුණුවක් නොලැබුණත් දැන් අපි යමු කාරණාවට. මේ පොත් 39ම ජේසුස් වහන්සේ පොළොවට එන විටත් ලියවිලා ඉවරයි. ඔබට තේරුණාද කාරණාව කොච්චර අතීතයට යනවද කියලා? ඒකට අපි කියනවා පරණ ගිවිසුම කියලා. තේරුණාද? ඊළඟට මේ පොත් 66න් ඉතුරු පොත් 27. 66න් 39ක් අඩු වුණාම කීයද? 27යි. 27 යේසුස් වහන්සේගේ මරණයෙන් පසු ලියවෙන්න යෙදුණු පොත්. ක්‍රිස්තු වර්ෂ 65 විතර වෙනකන් දක්වා ලියන්න පටන් ගත්තා. ක්‍රිස්තුස් වහන්සේ ගැන පළවෙනි ලියවිලි ලියන්න පටන් ගත්තා. සභාව ගැන ලියවිලි ලියන්න පටන් ගත්තා. එන්න තියෙන අනාගතයේ සිදුවෙන්න දේවල් තියෙන ගැන ලියන්න පටන් ගත්තා. ඔබට තේරුණාද? 27යි 39යි 27යි. ඔබ අධ්‍යයනයේ ඉන්නවද? මේ කාරණා ඉගෙන ගත්තහම වැඩි වශයෙන් ඔබට බයිබලය කියවන්න ආස හිතෙනවා. මෙනෙහි කරන්න ආස හිතෙනවා. දේශනා අහන්න ආස හිතෙනවා. ඒ වගේ මේවා කියවනකොට ඔබට තේරෙනවා මේ බයිබලයේ කොයි හරියද? කොයි වකවානුවේද? කොතනද මේක සිදු වුනේ? ආබ්‍රහම් ගැන දන්නවා. එයා දන්නේ කොයි කාලේද ආබ්‍රහම් හිටියේ කියලා. ඒ නිසා ඔබ මේ වකවානු දැනගෙන හිටියොත් තමයි අලුත් ගිවිසුමේ සහ පරණ ගිවිසුමේ කරුණු කාරණා හරියට තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔබට පටලවා ගන්නවා. සමහර ඉගැන්වීම් ඔබ බයිබලෙන් කියවපුවාම ඔබට අවබෝධයක් තියෙන්න ඕන මේක පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවත් එක්ක ලියවිච්ච ලියවිල්ල. මේක යේසුස් වහන්සේගේ අනුග්‍රහයත් එක්ක ලියවිච්ච ලියවිල්ල. එහෙම නැත්නම් සමහර ලියවිලි එකට එක ගැටෙනවා ඔබට පේනවා. ඔබ කල්පනා කරනවා කෝ ඉතින් මේක එකක් මේක එකක්නේ. නමුත් ඔබට මේ ලියවිල්ල සහ මේ කාරණා ගැන හරි අවබෝධයක් නැති කමින් ඔබට ඒ ගැටීම සිදුවෙන හැටිත් ඒක විසඳ ගන්න පුළුවන් කාරණාවක් ඔබට තේරෙන්නේ නැහැ. නමුත් ඔබ මේ කාරණා හොඳට අවබෝධ කරගත්තාම ඔබට තේරෙනවා මේක පරණ ගිවිසුමේ එක්ක කලවම් කරලා ගත්තාම අලුත් ගිවිසුමත් එක්ක කොයි විදිහටද ගැලපෙන්නේ කියලා ඔබට ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඉක්මනට යමු නේද? හොඳයි. යේසුස් වහන්සේට පසුවයි මේ පොත් ලියවුනේ. ඔබට රතුවට ලකුණු කරලා තියෙන්නේ අලුත් ගිවිසුමේ මේ රාක්කේ අලුත් ගිවිසුමේ පොත්. කියවමුද අලුත් ගිවිසුමේ පොත් 27? මතෙව්, මාක්, ලූක්, යොහාන්, ක්‍රියා, රෝම, 1 කොරින්ති, 2 කොරින්ති, ගලාති, එපීස, පිලිප්පි, කොලොස්සි, 1 තෙසලෝනික, 2 තෙසලෝනික, 1 තිමෝති, 2 තිමෝති, තීතස්, පිලමොන්, හේබ්‍රෙව්, යාකෝබ්, 1 පේත්‍රස්, 2 පේත්‍රස්, 1 යොහාන්, 2 යොහාන්, 3 යොහාන්, යූද්, එලිදරව්. කටපාඩම් කරන්න. සමහර අයට අලුත් ගිවිසුමේ පොතක් කියවම පරණ ගිවිසුමේ ඉඳලම හොයනවා. සමහර අය ටක් ගාලා පටුනට ගිහලා පටුනේ හොයනවා. තාමත් පටුන හොයනවා. තාමත් පටුනවන. මේ බයිබල් කාරයින්ට තාමත් පටුනවන බයිබලේ පෙරලා ගන්න. හැම අවුරුද්දෙම තියෙන එක අච්චු පොතයි. හැම අවුරුද්දෙම තියෙන එක අච්චු පොතයි. සාමයේකේ පාඩම හොයාගන්න පටුන හොයන්න තියෙනවා. ලැජ්ජයි නේද? කාල පරිච්ඡේදයේ පරණ ගිවිසුම ලියවුණු ක්‍රිස්තු පූර්ව 1400 සිට ක්‍රිස්තු පූර්ව 400 දක්වා. දැන් ඔබට තේරෙනවා නේද පරණ ගිවිසුම කාලයේදී වර්ෂ ගණන් බලන්නේ අවරෝහණ විදියට. ඇයි හේතුව? අතීතයට යන්න යන්නනේ වැඩි වෙන්නේ. අතීතයට යන්න යන්න වැඩි වෙනවා. අනිත් පැත්තට එන්න එන්න අඩු වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් බිඳුව වෙනවා. ආදම් මේ වගේ පැත්තට තමයි වැඩි වේගෙන යන්නේ. පරණ ගිවිසුම ලියවෙන්න පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව නැත්නම් යේසුස් වහන්සේ මෙතන නම් ආපස්සට 1400 දී ලියවෙන්න පටන් ගත්තා. ලියවෙමින් ආවා 1300ට ආවා 1200ට ආවා. ඔබට තේරුණා නේද මම මේ කතා කරන භාෂාව පස්සටනේ යන්නේ.
1100ට ආවා, 1000ට ආවා, 500ට ආවා. ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400ක කාලයක් තියෙද්දී පරණ ගිවිසුමේ සියලුම ලියවිලා ඉවර වුණා. ජේසුස් වහන්සේ පොළොවට එන්න අවුරුදු 400ක් තියෙද්දී මේ මුළු ඔක්කොම ලියවිලා ඉවරයි. ඒ 400 ඇතුළත තුල කිසි ලියවිල්ලක් දේවානුභාවයෙන් දුන්නු කිසි ලියවිල්ලක් හම්බුනේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ පොළොවට එනකොට පරණ ගිවිසුමේ පොත් 39ම සම්පූර්ණ වෙලා ඉවරයි. මොකද්ද පරණ ගිවිසුමේ අන්තිම පොත? මලාකී ලියවුනේ ක්‍රිස්තු පූර්ව 400දී. 400 පමණ කාලයේදී. ඔබට තේරුණාද? මෙන්න පරණ ගිවිසුම. පරණ ගිවිසුම ලියවිලා ඉවර වෙලා නිශ්චල කාලයක් තිබ්බා අවුරුදු 400ක් ජේසුස් වහන්සේගේ උත්පත්තිය දක්වා. ගිවිසුමේ තේරුම, ගිවිසුම කියන්නේ තෙස්තමේන්තුවක් නැත්තම් එකඟතාවයක්. ගිවිසුමක් දෙපාර්ශවයක් අතරේ තිබෙන ගිවිසුමක්. පරණ ගිවිසුම දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග සමග ඇති කරගත් ගිවිසුමයි. පරණ ගිවිසුම මේ පොළවේ කිසිම ජාතියක් එක්ක මිශ්‍ර වුණේ නැහැ. කිසිම ජාතියක් විසින් තමුන්ට ඒක අදාළ කරගත්තෙත් නැහැ, අදාළ කරලා දුන්නෙත් නැහැ. පරණ ගිවිසුම සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල් සෙනගට සීමා වුණා. අද ඒක ඊශ්‍රායල් සෙනගට සීමා වෙලා නැහනේ. නෑ. නමුත් ඒ මුල් යුගයේ පරණ ගිවිසුම සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල් සෙනගට සීමා වුණු ඊශ්‍රායල් සෙනග සමග දෙවියන් වහන්සේ කරගත්තු ගිවිසුමයි. සම්පූර්ණයෙන්ම තෝරාගත්ත සෙනගක් එක්කයි කරේ. දෙවියන් වහන්සේ මේ සෙනගව වෙන් කරගෙන ගිවිසුමකින් බන්ධවාගෙන ඒ ඇත් එක්ක ගනුදෙනු කරන්න යෙදුණා. අපිට තේරුණාද? පරණ ගිවිසුම ලියන ලද්දේ ඊශ්‍රායල් වරුන්ගේ භාෂාව වන හේබ්‍රෙව් භාෂාවෙන්. මුලින්ම පරණ ගිවිසුම ලියවෙන්න පටන් ගත්තේ මතක තියාගන්න හේබ්‍රෙව් භාෂාවෙන්. අද ඔබ මාතේ තියෙනවා සිංහල භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන්, ද්‍රවිඩ භාෂාවෙන්, අරාබි භාෂාවෙන්, අර්මේනියන් භාෂාවෙන්, සියලු භාෂාවලින්. ලෝකේ වැඩියෙන්ම භාෂා සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබෙන පොත බයිබලයයි. ආමෙන් කියනවාද හයියෙන්? ඔයාලා බලන්න ඕනේ ඊළඟට කවුද ඉන්නේ කියලා. හැබැයි ඊළඟ පොතට හීනමවමව ඉන්න විතරයි තියෙන්නේ. අපි දවසක මේ පරිවර්තන සංඛ්‍යාව පසු කරනවා කියලා. එච්චරට බයිබලය මුළු ලෝකෙම මිනිස්සු ඉල්ලනවා. ලෝකෙම මිනිස්සු ඉල්ලනවා. ඒක එදා ලියවුනේ මුලින්ම මොන භාෂාවෙන්ද? හේබ්‍රෙව් භාෂාවෙන්. හේබ්‍රෙව් භාෂාව කාගේ භාෂාවද? ඊශ්‍රායල් සෙනගගේ භාෂාවයි. ඔන්න අපි ඇවිල්ලා තියෙනවා දැන් සිතියමකට. මේක තිබෙන්නේ මැද පෙරදිග කලාපයක සිතියමක් තිබෙන්නේ. එහෙම නේද? ඔබට අවබෝධයක් තිබෙනවද මේ සිතියම ගැන? මේක ඇතුළේද ඔබ ඉන්නේ නැද්ද? මෙන්න වර්තමාන සිතියම. ඔබට පේනවා ඇති ලෙබනනේ. දැන් තේරුම් ගන්න ඔබ ඉන්නේ මෙතන කියලා. බේරුට් වල ඔබ ඉන්නේ. එතකොට සයිප්‍රස් එක මේ ස්ථානයේ තිබෙනවා. ඔබට පේනවා ලෙබනන් එකෙන් 4/3කම දේශ සීමාව වැටෙන්නේ සිරියාවට. ඒ වගේම ලෙබනන් එකෙන් තවත් කොටසක් ඊශ්‍රායලයට යා වෙනවා. දැන් පලස්තීනයේ තිබෙන්නේ මේ කොටස විතරයි. මේ කොටස සහ මෙන්න මෙතන ගාසා තීරුව මේ ස්ථානයට කියනවා වෙස්ට් බැංක් කියලා. ඉස්සර යේසුස් වහන්සේගේ උත්පත්ති කාලයේදී මේ මුළු දේශයට ආමන්ත්‍රණය කරේ පලස්තීනය කියලා. ක්‍රිස්තු වර්ෂ 1948 නැවත ඊශ්‍රායල් වරුන් ලෝකයේ විවිධ කොන් වලින් ඇවිල්ලා බැස්ස ජෙරුසලමටත් බැස්ස මේ භූමියටත්. දැන් මෙතන තමයි ඊශ්‍රායලයේ තියෙන්නේ. දෙවියන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේ දුන්නු ලොකේෂන් එක. ආබ්‍රහම්ට දුන්නු පොරොන්දුව එක තමයි ඔවුන් ඇවිල්ලා ඒක අල්ලගත්තේ. මොකද ආබ්‍රහම්ට දුන්නු පොරොන්දුව. මේ හැම දෙයක්ම ඔය ස්ථානීය කේන්ද්‍ර කරගෙන තමයි සිද්ධ වුනේ. තේරුණාද? මොකද දෙවියන් වහන්සේ මේ ස්ථානය තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. මුළු ලෝකයටම අත ගසන්න දෙවියන් වහන්සේ තෝරගත්ත භූමියයි. එයින්ද ඔබ මෙහෙම හිතුවොත් හරි. ලෝකයේම මැද්ද තියෙන්නේ ඊශ්‍රායලයේ. ඒක තමයි දෙවියන් වහන්සේ එතන තෝරගත්තේ. ලෝකයේ හරි මැද්ද කොතනද? ඊශ්‍රායලය. මොකද දෙවියන් වහන්සේ හරි මැද්දට තමයි ඇහැ ගහගෙන එතන තමයි මේ ආරක්ෂා කරගෙන යන්නේ. ඉතුරු කාරණාත් ඉස්රායෙල් යන එතන. ඒ හින්දා ස්වාමීන් වහන්සේ ජෙරුසලම ආරක්ෂා කරනවා. ඒක යුදෙව්වරුන්ගේ විශේෂ වටිනාකමක් නිසා නොවේයි. දෙවියන් වහන්සේ ආබ්‍රහම තෝරගත්ත නිසා. ආබ්‍රහම්ගේ සෙනගනේ මේ යුදෙව්වරු කියන්නේ. ඒ නිසා ඔවුන්ට ලැබුණු පොරොන්දු තිබෙනවා. මොකද ඔවුන්ට නිකම් පොරොන්දු ලැබුණේ ඒක නිකම් ඔවුන්ගේ වාසියට නෙවෙයි. ගැලවුම්කරු පොළවට එන පිණිසත් මුළු පොළවට ගැලවීමේ පණිවිඩය යන පිණිසත්. තේරුණාද? නමුත් තාම පරණ ගිවිසුමේ යුදෙව්වන් හිටන් ඉන්නේ අපේ දෙවියන් වහන්සේ. අපේ ඒ ආශිර්වාදය අපේ කාටවත් දෙන්න බෑ. කාටවත් ඒක ගන්නත් බෑ. ඔවුන් තේරුම් ගන්නෑ
මේක ලෝකය වෙනුවෙන් කියලා. තේරුණාද? පරණ කිසිමේ පොත් 39ට ආයෙමු සාරාංශයක් හැටියට යේසුස් වහන්සේගේ උත්පත්තියට අවුරුදු 400කට ප්‍රථමයෙන් ලියා නිම වුණා. තේරුණා නේද? ගිවිසුමේ තේරුම තෙස්තමේන්තුවක් නැත්තම් එකඟතාවයක් ගිවිසුමක් යම් සරල අදහසක් තබා ගන්න. ඒ වගේම පරණ ගිවිසුම දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව සමග කළා වූ ගිවිසුමයි. ඊශ්‍රායල් සෙනගත් එක්ක කරපු ගිවිසුමයි පරණ ගිවිසුම. මුළු පරණ ගිවිසුම. ඒ ගිවිසුමේ බොහෝ කටයුතු වලට කේන්දරුනේ ජෙරුසලම සහ ඊශ්‍රායල් භූමියයි. ඒ ස්ථානය වැදගත් වෙනවා. දෙවියන් වහන්සේට තව දුරටත් වැදගත්. ඒ හින්දා තමයි ඔවුන්ව නැවත එතනට ගෙනලා ඒ අල්ලගෙන තියාගන්නේ. මොකද ඔවුන් තමයි පරණ ගිවිසුමට අනුව ඒ දේශය හැඩගස්වන්නේ. මොකද පරණ ගිවිසුම ලැබුණේ ඔවුන්ටනේ. ඒතර මේ පරණ ගිවිසුමට අනුව දේශය හැඩගැස්වීමට දෙවියන් වහන්සේට අවශ්‍යතාවයක් තියෙන ඉදිරි වැඩ කටයුතු වෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ අතර ඒක බාර දීලා තියෙනවා. දැන් ඔවුන් ඒකට අනුව දේවමාලිගාව ගොඩනගන්න යනවා. දේවමාලිගාව ගොඩනගන්න යන්නේ ක්‍රිස්තියානියාට දේව මෙහන් තියන්න දෙන්න නෙමෙයිනේ. නෑ. ක්‍රිස්තියානියාට දේව මෙහන් තියන්න දේවමාලිගාව ගොඩනගන්න යන්නේ. නෑ අර පරණ ගිවිසුමේ පූජාවල් ඒ විදිහට ඔප්පු කරන්නයි. නමුත් දෙවනස්සේ ඒක ගොඩනැගීමේ අවශ්‍යතාවය නිසා ඔවුන් අතර බාර දීලා තිබෙනවා. මොකද දවසක යේසුස් වහන්සේ එතනට බසින්ට යනවා මොහොතක. යම් කාලයක් එන්න යනවා ඒකට. පරණ ගිවිසුම ඊශ්‍රායල් අලුත් ගිවිසුම. සෙනගේ භාෂාවේ හේබ්‍රේව බසින් ලියා තිබෙනවා. මුළු ලියවිල්ල යේසුස් වහන්සේගේ මරණයට පසුව ලියන ලදී. ක්‍රිස්තු වර්ෂ 48 සිට 65 දක්වා කාලයේදී තමයි මේ පොත් ලියවිලා තිබෙන්නේ. කෙටි කාලයක් නේද ඒ කාලය? ඔව් කෙටි කාලයක් අලුත් ගිවිසුමේ කාලය. පොත් 27යි. අලුත් ගිවිසුම දෙවියන් වහන්සේ විසින් සියලු ජාතීන් සමග කරනු ලැබූ ගිවිසුමයි. පරණ ගිවිසුමට වඩා වෙනස් නේද අලුත් ගිවිසුම? අලුත් ගිවිසුම කවුරු වෙනුවෙන්ද? සියලු ජාතීන් වෙනුවෙන්. ඔබට තේරුණාද? සියලු ජාතීන් වෙනුවෙන්. මේ සුභාරංචිය සාක්ෂියක් පිණිස සකල ජාතීන් කෙරේ ප්‍රකාශ කරනු ලබනවා. නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. කාටද මේ ගිවිසුම? මුළු පොළොවේ සිටින සියලු මනුෂ්‍යයින්ට උන්වහන්සේ අලුත් ගිවිසුමක් පරණ ගිවිසුම ඇතුළෙන් ගොඩ නැගුවා. පරණ ගිවිසුම නැතුව මේ අලුත් ගිවිසුම මතුවෙන්නේ නැහැ. මතක තියාගන්න. පරණ ගිවිසුම ඇතුළෙන් තමයි මේ අලුත් ගිවිසුම ආවේ. පරණ ගිවිසුම තමයි අලුත් ගිවිසුම බහලු වාජනය. තේරුණාද කියන දේ? පරණ ගිවිසුම තමයි අලුත් ගිවිසුම ආරක්ෂා කරගෙන ආපු මොකද්ද? වාජනය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ වාජනය බිඳින්නාසේ ව්‍යවස්ථාව යටතේ ඉපදුනා වූ යේසුස් වහන්සේ පරණ ගිවිසුම යටතේ නේද යේසුස් වහන්සේ ඉපදුනේ? පරණ ගිවිසුමේ විදියට නේ යේසුස් වහන්සේ කටයුතු මුල් කාලේ යෙදුනේ. ඔන්න ව්‍යවස්ථාව යටතේ වූ යේසුස් වහන්සේ ව්‍යවස්ථාවේ ස්වාමියාණන්ව පොළොවට බැස්ස ව්‍යවස්ථාව දරමින් ආවේ. ව්‍යවස්ථාව කඩන්නලා නෙමෙයි ආවේ. ව්‍යවස්ථාව දරමින් ඇවිල්ලා උන්වහන්සේ තුල සියලු ව්‍යවස්ථාව තමා තුල තිබුණා. මොකද උන්වහන්සේ ඒ නිසා මොනවද කියන්නේ? යොහන් 1:1 මොනවද කියන්නේ? පටන් ගැන්මේදී වාක්‍යයන්ෝ සිටිසේක. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේව සිටිසේක. 13 වෙනි පදයට එනකොට කියනවා වාක්‍යයන්ෝ මාංශවත් වෙලා අප අතරට පැමිණුණා කියලා. ඒ වාක්‍යයන්ෝ කවුද? ඒ වාක්‍යයන්ෝ කියන්නේ ව්‍යවස්ථාව. දෙවියන් වහන්සේගේ මුළු ව්‍යවස්ථාව මාංශවත් වී පුත්‍ර වූ යේසුස් වහන්සේ ලෙස පොළොවේ ඇවිල්ලා හිටගෙන අවසානයේදී ඒ වාජනය ඒ ලියවිල්ල පූජාවක් ලෙස කඩා බිඳ දාමලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පූජා කරලා උන්වහන්සේගේ ශරීරය තුවාල කරනු ලැබලා උන්වහන්සේගේ ඒ ලේ වගුරුවනු ලැබලා ශරීරය කඩනු ලැබලා එහි ප්‍රතිඵලයක් හැටියට ඒ භාජනය තුලින් ඇතුළෙන් එන නියම ගිවිසුම අලුත් ගිවිසුම ජුදෙව්වන්ට විතරක්ද? නැහැ. මුළු ලෝකයේ සිටින සියලු මිනිස්සුන්ට නිදහස් වුණා. ආමෙන්. ඔබට තේරුණා නේද පරණ ගිවිසුමේ තිබෙන වටිනාකම? පරණ ගිවිසුම නැතිව අලුත් ගිවිසුමක් එන්නේ නැහැ. පරණ ගිවිසුම දෙවියන් වහන්සේගේ ආලේපයෙන් දුන්නු ලියවිල්ල. අලුත් ගිවිසුම ලියවිල්ලක් ලෙස ලියනු ලැබුවේ මුලින්ම ග්‍රීක භාෂාවෙන්. මේ ග්‍රීක භාෂාව එවකට තිබිච්ච උගත්ම භාෂාව. උගතුන් ග්‍රීකවරුන් කියන්නේ හරි උගතුන්. ඒ හින්දා නේද පාවුල්තුමා කියන්නේ ග්‍රීකවරුන් ප්‍රඥාව සොයනවා කියලා. ග්‍රීකවරුන්ට ඕන බොහොම අලුත් දේවල්, අලුත් සංකල්ප, අලුත් දර්ශන. ඔබට තේරුණාද? මෙන්න අලුත් ජීසුම. හොඳයි. එමු අපේ පොත් රාක්කයට, බයිබල් පොත් රාක්කයට.
බයිබලයේ පළමු පොත් 5 මෝසෙස් විසින් ලියලාදී උප්පත්ති නික්මයාම ලෙවි කතාව ගණන් කතාව වීතිය කතාව. එය මෝසෙස්ගේ ව්‍යවස්ථාව නමින්ද නම් කෙරේ. ඊළඟට පළමු පොත් 5 මෝසෙස්ගේ මරණයේ සිට බැවීම දක්වා පිටුපස බැලීමක් තමයි පළමුවන පොත. හරි පොත් 5ම නෙමෙයි. මෝසෙස් පිටිපස්ස දිහා බලලා අතීතය දිහා බලලා තමයි පළවෙනි පොත ලියන්නේ. ඊතුරු 5 මෝසෙස් තමා ඉදිරියට ගිය ගමන ගැනයි කතා කරන්නේ. ඒ නිසා උත්පත්ති පොතේ සියලුම කාරණා සඳහන් වෙන්නේ මෝසෙස් සඳහන් කරන්නේ මෝසෙස්ට කලින් සිදුවෙච්ච සිදුවීම්. අවුරුදු 10 ගානක සිදුවීම් මතක තියාගන්න. සාරාංශයක් හැටියට මෝසෙස් සඳහන් කරනවා මේ පළවෙනි පොතේ. උත්පත්ති පොත. මෝසෙස්ගේ පළමුවන පොත. බයිබලයේ පළවෙනි පොත උත්පත්ති පොත. පළමුවන පොත. උත්පත්ති. පරිච්ඡේද 1 සිට 11 දක්වා උත්පත්ති පොතේ අපි මේ කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ මැවිල්ල ගැන කතා කරනවා. පළමු මිනිස් පවුල ගැන කතා කරනවා. පාපයට වැටීම ගැන කතා කරනවා. ජලගැල්ම ගැන කතා කරනවා. ජාතීන් සහ භාෂාවන් වශයෙන් වෙන්වීම ගැන කතා කරනවා. බොහෝ කාල පරිච්ඡේදයක් තුල සිදුවෙච්ච ඒවා. මේවා ඔබ හිතන්න එපා මේ අවුරුදු 100කින් වෙච්ච කාරණා කියලා. මේවට අවුරුදු 10 ගත වුණේ. නමුත් ඒවා සරල සාරාංශයක් හැටියට පළවෙනි පොතේ මුල් පරිච්ඡේද 11 සඳහන් වෙනවා. මතක තියාගන්න ඔබ බයිබලයේ කියවන අය. ඒ නිසා ඔබ මේවා මතක තියාගත්තාම ඔබට ගොඩාක් එක ප්‍රයෝජනවත් වෙන්න යනවා. බයිබලයේ කියවද්දී ඔබට පින්තූරේ මැවෙනවා. මේවා හරියට ඔබ අවබෝධ කරගෙන හිටියොත්. ඊළඟට පළමුවෙනි පොත උත්පත්ති පොතේ පරිච්ඡේද අංක 12 ඉඳලා 50 දක්වා අපි බලමු. 12 ඉඳලා 50 දක්වා තෝරා ගනු ලැබූ ජාතියකගේ පියාවීමට කෙනෙකු තෝරා ගැනීම. කොහෙද ඒක සිදු වෙන්නේ? උත්පත්ති කීයදද? උත්පත්ති 12. තෝරා ගනු ලැබූ ජාතියකගේ පියාවීමට කෙනෙක්ව තෝරා ගන්නවා. පරම්පරා 4ක් තුල 70 දෙනෙක්ගේ පරම්පරාවක් ගොඩ නැගෙනවා මේ ආබ්‍රහම්ගේ පෙළපතට. ඒ ඊශ්‍රායල් හැටියට නම් කරන ජාතිය යාකොබ්ගේ යුගයේදී සිටියේ 70යි. ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්ට තමයි දෙවියන් වහන්සේ නම දුන්නේ කවුරු කියලාද? ඊශ්‍රායල් කියලා. එතනින් එහාට යාකොබ්ගේ පුතුරුන් 12 දෙනාගෙන් පැමිණිච්ච දරුවන් ඊශ්‍රායල් ගෝත්‍ර 12 හැටියට ගොඩනැගෙමින් යාකොබ්ට පවුලක් එකතු වුණා. 70ක් ඒ පවුලේ සිටියා. දෙවැනි පොතේ සිට මෝසෙස් නික්මයාම බලන්නේ මෝසෙස්ගේ ඉඳලා ඉදිරියට. උත්පත්ති බැලුවේ මෝසෙස්ගේ ඉඳලා පිටිපස්සට. නික්මයාම මෝසෙස්ගේ ඉඳලා ඉදිරියටයි බලන්නේ. නික්මයාම ලෙවි කතාව, ගණන් කතාව, ද්විතීය කතාව. ජාතීන්ගේ ආරම්භය ගැන සඳහන් කරයි. දෙවියන් වහන්සේ තම ව්‍යවස්ථාව උන්ට ලබා දෙයි. මේ කාලයේදී ව්‍යවස්ථාවක් දෙනවා දෙවියන් වහන්සේ. දසපනත දෙනවා මේ කාලයේදී. ව්‍යවස්ථාවක් ලියවෙන්න සලස්වනවා. දේවමාලිගාව හදනවා. පූජා පිහිටවනවා. මේ හැම දෙයක්ම ඔවුන්ව ස්වාමීන් වහන්සේ ගෙනෙනවා ජාතියක් හැටියට. ස්වාමීන් වහන්සේට නමස්කාර කරන සෙනගක් හැටියට ජුදෙව් දහමක් ලෙස ඔවුන්ව ගොඩනගනවා ලොකු ව්‍යවස්ථාවක් දීලා මේ සෙනගව. තේරුණාද? කාල පරිච්ඡේදයේ තද කොළ පාටින් සඳහන් වෙනවා මේ යුගය. ඔබ දකිනවා මේ පොත් පහේ ගොඩාක් නීති රීති තියෙනවා නේද? හැම නීතියක්ම තියෙනවා. සිවිල් නීතිය පවා තියෙනවා. හැම දෙයක් මේ ජාතියක් හැටියට ඔවුන්ව ස්වාමින් වහන්සේ මේ ව්‍යවස්ථාව යටතේ ගෙනාවා. ඔවුන්ට වෙන සිවිල් ව්‍යවස්ථාවක් තිබුණේ නැහැ. වෙන පොලිසියක් මෙන්න මේ නීති රීති මාර්ග නීති අර නීති ඒවා සිවිල් නීති මුකුත් නැහැ. ඔවුන්ට තියෙන්නේ මේ ව්‍යවස්ථාව විතරයි. මේක තමයි ඔවුන්ව ඉදිරියට ගෙනිච්ච ව්‍යවස්ථාව. තේරුණාද? දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ තමයි නික්මයාම ලෙවි කතාව, ගණන් කතාව, ද්විතීය කතාවේ තිබෙන කාරණා. ඊළඟ පොත් වලට අපි යන්න යනවා. පොත් අංක 6 සිට 17 වෙනකම්. බලන්න ඔබේ පටුනේ මොනවද පොත් අංක 6 සිට 17. යොෂුවා, විනිශ්චයකාරයා, රූත්ගේ කතාව, 1 සාමුවෙල්, 2 සාමුවෙල්, 1 රාජාවලිය, 2 රාජාවලිය, 1 ලේකම්, එස්රා, නෙහෙමියා, එස්තර් වෙනකම්. පොත් 17 වෙනකම් සරලව අපි බලමු දැන්. විවිධ ලේඛකයන් විසින් සඳහන් කරන ලද ඉතිහාසය එහි දැක්වෙනවා. ඒවාට කියනවා අපි ඉතිහාස පොත් කියලා. ඒවා වලින් තමයි අපි විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ යුගයන් වල ඉතිහාසයේ සිදුවීම් ඉගෙන ගන්නෙ මෙන්න මේ පොත්වලින්. කොතනින්ද පටන් ගන්නෙ? යොෂුවාගේ ඉඳලා එස්තර් වෙනකම්. යොෂුවාගේ ඉඳලා එස්තර් වෙනකම්
ඉතිහාස පොත් 12ක් තිබෙනවා. මේ කාරණා තුල රජවරුන් පත්වෙච්ච රජවරුන් සිදුවෙච්ච සිදුවීම් නියඟයන් සාගතයන් ඒ ඔක්කොම විශාල ඊශ්‍රායල් සෙනගගේ ඉතිහාසයේ සිදුවෙච්ච සිදුවීම්. කාගේ ඉතිහාසයද? ඊශ්‍රායල් සෙනගගේ ඉතිහාසය. වෙන කාගේවත් ඉතිහාසය එතන නැහැ. ඊශ්‍රායල් සෙනගගේ ඉතිහාසය හොඳට දැනගෙන ඉගෙනගෙන ඉන්න තිබෙනවා. නැත් සැබෑ දේවල් අපිට එළියට ගන්න බෑ. ඒවා හරියට ඉගෙන ගත්තේ නැත්තම්. බයිබලයේ වචනේ නිකම්ම තේරුම් ගත්ත විතරක් නෙවෙයි, ඒ පසුබිම තේරුම් ගත්තොත් තමයි ඒක ඔබට හොඳම වටිනා වචනයක් ලෙස ඔබ වෙතට ගේන්න පුළුවන්. ඉතිහාසය. වහල්කමට යෑම ගැන කතා කරනවා, වහල්කමින් හැරිලා යෑම ගැන කතා කරනවා. ඔක්කොම ඊශ්‍රායල් සෙනගගේ සම්පූර්ණ ඉතිහාසයක් ගැන තමයි කතා කරන්නේ. විවිධ සිදුවීම් මේක ඇතුළේ තියෙනවා. විවිධ සිදුවීම් තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 1400 සිට 400 දක්වා කාල පරිච්ඡේදයක ඉතිහාසයක් සඳහන් වෙන පොතපත ඒකේ සඳහන් වී තිබෙනවා. තේරුණාද? මේ කාල පරිච්ඡේද අතර ලියුනේ මේ ඉතිහාස පොත් විතරක් නෙවෙයි. තව ඒවා ලියුණා. නමුත් ඒකෙන් ඉතිහාසයට අවශ්‍ය කොටසයි එතන සඳහන් කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගීතාවලිය මේ කාල වකවානුවේ ඇතුළත ලියවිච්ච පොතක්. නමුත් ගීතාවලිය විශේෂයෙන්ම ඉතිහාසය ගැන කතා කරනවට වඩා එක කාව්‍යමය පොතක් නිසා ඊළඟට තියෙන කාව්‍යමය පොත් ගොඩේ තමයි ඒක දාලා තිබෙන්නේ. යෝබ්ගේ පොත කොහෙද තියෙන්නේ? ගීතාවලියට ඉස්සරහා යෝබ් තියෙන්නේ. නමුත් යෝබ් ජීවත් වුණේ කොයි කාලෙද? යෝබ් ජීවත් වුණේ උත්පත්ති කාලෙදී. නමුත් යෝබ්ගේ පොත කොහෙද තියෙන්නේ? ගීතාවලියත් එක්ක. හේතුව ඇයි? ඒක කාව්‍යමය පොතක් නිසා. ඒ විදිහට ඒවා වෙන් කරලා තියෙනවා. පළවෙනි පොත් පහ ඒ විදිහටම සිද්ධ වුණා. ඒ විදිහටම ගියා. එතනින් එහාට සමහර පොත් තිබෙනවා ඒ තිබිච්ච ටයිම් ලයින් එකේ එතනින් අරගෙන ඉස්සරහට ගෙනල්ලා දාලා තියෙනවා. බයිබලය සකස් කරද්දි මම කියන්නේ. තේරුණාද? එවැනි වර්ග කිරීම කියනවා. පළවෙනි එක මෝසස්ගේ ව්‍යවස්ථාව, දෙවෙනි පොත් කාණ්ඩය තමයි 6 සිට 7 ඒ තමයි ඉතිහාසය. දේශය අත්පත් කර ගැනීම, රාජ්‍ය පිහිටවීම, වහල්කමට යාම, නිදහස් වී හැරීම, ඊට අදාළ තව ගොඩාක් සිදුවීම්. ගොඩක් ජීවිත කතා ඒක ඇතුලේ සඳහන් වෙනවා. ඊළඟට තව පොත් කොටසක් එනවා. පොත් 18 ඉඳලා 22 වෙනකම්. මොකක්ද එතන තියෙන්නේ? කාව්‍ය සහ ප්‍රඥාව සඳහන් කරන පොත්. කාව්‍ය සහ ප්‍රඥාව. යෝබ් දුක් විඳීම පිළිබඳ දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන මනුෂ්‍යයා කාව්‍ය පොතක් හැටියට සඳහන් කරනවා. කාව්‍යාකාරයි. නාට්‍යාකාරයි එක. දෙබස් සහ විශේෂත්වයක් තියෙනවා යෝබ්ගේ කතාවේදී. ගීතාවලිය සංගීතය සමග ගායනා කරන්න සෑදූ කවි අපිට තියෙනවා 150ක් ඒ ස්ථානයේ නේද? ඊළඟට හිතෝපදේශ ප්‍රඥාව සහ නුවණ පිළිබඳ සඳහන් කරන ලේඛක නැත්තම් පොත්. ඊළඟට දේශනාකාරයා පොළොවෙහි තිබෙන සියල්ල නිෂ්ඵලයි. දේශනාකාරයා කියනකම්ම ඔබට ඇහෙන්න තියෙන්නේ කියවන්න තියෙන වචන වැඩිපුර වචනේ තමයි නිෂ්ඵලයි. පොළොවේ සියල්ල නිෂ්ඵලයි කියන වග ඔහු පෙන්වා දෙනවා. කාව්‍යමය පොතක්. සලමන්ගේ ගීතිකාව හැඟුම්බර ප්‍රේමය පිළිබඳ ගීතයක්. ප්‍රේමවන්තිය ස්වාමිපුරුෂයා භාර්යාව අතර තිබෙන ප්‍රේමය සහ ඒ සම්බන්ධව කතා කරනවා. හැඟුම්බර ප්‍රේමය ගැන කතා කරනවා සොලමන්ගේ ගීතිකාවේ. මේ පොත් පහ කාව්‍යමය පොත් සහ ප්‍රඥාව සඳහන් කරන පොත්. ඒවා අතීතයේ ඊට වඩා අතීත කාලයේ ලියවුණත් බයිබලයේ සකස් කිරීමේදී කාව්‍යමය පොත්වලට ඒක එකතු කරලා තිබෙනවා. පොත් 23 ඉඳලා 39 වෙනකන් ඊශ්‍රායල් සෙනග අතුරින් නැගී එන යම් කෙනෙකු මුළු පොළොවෙහි ගැලුම්කාරයාද රජුද වන බව අනාගත වාක්‍ය වලින් දහස් ගණන් අනාගත වාක්‍ය වලින් ලියවෙන්න පටන් ගත්තා. මේ පොත් අනාගත වක්තෘවරුන්ගේ පොත්. අනාගත වාක්‍ය පොත්. යෙසායා, යෙරමියා, විලාපගේ, එසකියල්, දානියල්, හොෂයා, යෝවෙල්, ආමොස්, ඔබදියා, යෝනා, මීකා, නාහුම්, හබකුක්, සෙපනියා, හගයි, සකරියා, මලාකි. 39 වෙනතුරු 23 ඉඳලා. මේ ඔක්කොම අය අනාගත වක්තෘවරුන්. ඒ අනාගත වක්තෘවරුන් අතරිනුත් මේ පොත් අධ්‍යයනය කරද්දී මේ විදියට දෙකට බෙදනවා. සුළු අනාගත වක්තෘවරුන් සහ මහා අනාගත වක්තෘවරුන් කියලා. ඒ අයගේ කිසි සුළු මහා කමක් නැහැ. සුළුයි මහායි වෙන්නේ කෙනෙක්ගේ පොත දිගනම් එයා මහා අනාගත වක්තෘවරයෙක්ගේ පොතක් හැටියට සඳහන් වෙනවා. කෙනෙක්ගේ ලියවිල්ල කුඩා නම් ඒක සුළු අනාගත වක්තෘවරයෙක්ගේ පොතක් වෙනවා. ඒ හින්දා අර සුළු කියන වචනය නිසා ඔබ මේ අනාගත වක්තෘතුමාව සුළු කරන්න එපා. කුඩා පොත් සහ විශාල පොත් තිබෙනවා. ඒ නිසා
යෙසායා යෙරමියා විලාපගී එසකියල් දානියෙල් දක්වා මහා අනාගත වක්තෘවරුන්ගේ පොත්. එතනින් එහාට හොෂියා සිට මලාකි වෙනකන් සුළු අනාගත වක්තෘවරුන්ගේ පොත්. ඒකට හේතුව ඒ පොත් හරි කුඩායි. පරිච්ඡේද 2-3යි සමහර ඒවල. පිටුවයි 2-3යි එතන තිබෙන්නේ ඒක පොතකට. ඒ නිසා ඒවා සුළු අනාගත වක්තෘවරුන් කියලා සඳහන් කරනවා. අනාගත වක්තෘවරුන්ගේ කිසිම ભેදයක් නැහැ. නමුත් බයිබලයේ අධ්‍යයනය කරද්දී අපි මේ නම් කරන ආකාරයයි. හරිද? ඒ ඔක්කොම වල තියෙන්නේ වෙන්න යන දේවල් ගැන අනාගත වාක්‍ය කියනවා. යෙසායා යේසුස් වහන්සේගේ පැමිණීම ගැන කොච්චර අනාගත වාක්‍ය දුන්නද? ඊශ්‍රායල් සෙනගගේ අනාගතය ගැන කොච්චර අනාගත වාක්‍ය දුන්නද? යෙරමියා, එසකියල්, දානියෙල් තවමත් වෙන්න තවත් ඉදිරියට වෙන්න තිබෙන කාරණා ගැන අනාගත වාක්‍ය දුන්නා නේද දානියෙල්? ඒ අය අනාගත වක්තෘවරුන්. මතක තියාගන්න මේවා ඇතුළත් ඉතිහාසමය සිදුවීමුත් තිබෙනවා. උදාහරණයක් දානියෙල්. මොනවද තියෙන්නේ? බබිලෝනිය සිංහ ගුහාවට දාපු කාරණාව. එතකොට ඉතිහාසයේ ඉවෙන්ට් එකක් එතන තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මේ පොත් වෙන් කරලා තිබෙනවා අනාගත වක්තෘවරුන්ගේ පොත් කියලා. තේරුණාද? ඒ නිසා තමයි මේ 29 ඉඳලා 39 දක්වා මේ විදියට වෙන් කරලා තියෙන්නේ අනාගත වක්තෘවරුන්. ඔවුන් විශේෂයෙන්ම අනාගත වාක්‍ය දීලා තියෙන්නේ එන්න ඉන්න ප්‍රබල කෙනෙක් ගැන කතා කරන්නේ. බොහෝ දේවල් ගැනත් කතා කරනවා. නමුත් එන්න ඉන්න ප්‍රබල කෙනෙක් ගැන තමයි වැඩියෙන් කතා කරන්නේ. දැන් කාව්‍යමය පොතේ අනාගත වාක්‍ය තියෙනවා. දාවිත්ගේ ගීතාවලියේ යේසුස් වහන්සේගේ මරණය නැගිටීම ගැනත් කතා කරනවා නේද? නමුත් ඒක කාව්‍යමය එකක් හින්දා ඒ පැත්තෙන් තියෙනවා. ආදිපිතෘවරුන් පවා තම සෙනග අතරින් උපදින්නා වූ යම් කෙනෙකු මුළු පොළවට ආශිර්වාදය ගැලවීම ගෙනෙන බව සඳහන් කර තිබෙනවා. අනාගත වක්තෘවරුන් විතරක් නෙමෙයි. ආදි පියවරුන් හැටියට සඳහන් කරනවා ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ්, ජෝසප් ආදි පියවරුන් පැමිණෙන්න ඉන්න ගැලවුම්කාරයා ගැන කතා කරා. දාවිද්ගේ ගීතාවලිය සඳහන් වෙනවා පැමිණෙන්න ඉන්න ගැලවුම්කාරයා ගැන. එනිසා මතක තියාගන්න ඔබ අතේ තියෙන බයිබලයේ හරියටම කාලයට අනුව මෙහෙම පොත් ලියවිච්ච ආකාරයට නෙමෙයි තියෙන්නේ. යම් වර්ග කිරීමකින් ඒවා වර්ග කරලා තියෙන්නේ. මොනවාද වර්ග කිරීම? අපි යමු ආපමුලින් ඉඳලා. පළවෙනි වර්ග කිරීම ව්‍යවස්ථා පොත. මෝසෙස්ගේ ව්‍යවස්ථාව. නැත්තම් කියනවා පංච පුස්තකය. එතනින් එහාට යොෂුවාගේ සිට එස්තර් වෙනකන් ඉතිහාස පොත්. එතනින් එහාට යෝබ් ගීතාවලිය, හිතෝපදේශ දේශනාකාරයා සොලොමන්ගේ ගීතිකාව, කාව්‍යමය පොත්. එතනින් එහාට සියලුම පොත් 23 ඉඳලා 39 වෙනකන් අනාගත වක්තෘවරුන්ගේ පොත්. මහා අනාගත වක්තෘවරුන්ගේ පොත් තමයි ඉස්සල්ලාම දමා තිබෙන්නේ. යෙසායා, යෙරමියා, විලාපගී, එසකියල්, දානියෙල්. විලාපගී පොඩ්ඩක් පොඩියට තිබුණත් මතක තියාගන්න ඒක ලිව්වේ යෙරමියා. එතනින් එහාට කුඩා පොත් සඳහන් කරලා තියෙනවා. හොෂියාගේ ඉඳලා මලාකි වෙනකන් කුඩා පොත්. සුළු අනාගත වක්තෘවරුන්ගේ පොත් කියලා කියනවා ඒවට. මෙන්න පරණ ගිසුම බෙදා තියෙන ආකාරය. ප්‍රශ්න නැත්තම් අහන්න. ප්‍රශ්න නැති එක මට ප්‍රශ්නයක්. නිශ්චලතාවයෙන් පෙනී යන්නේ එක්ක ඔබට එල්ල කිරි වගේ පැහැදිලි, එක්ක ඔබට කිසිවක් පැහැදිලි නැහැ. දෙකෙන් එකයි. මේ මුළු පොත් 39ම කේන්ද්‍ර වෙලා තියෙන්නේ විශේෂ කාරණයක් වෙනුවෙන්. බලවන්තයෙකු පැමිණීමට නියමිතයි. ලොකු ඉතිහාසයක් තියෙනවා. ලොකු ලියවිල්ලක් තිබෙනවා. ඒ ඔක්කොම අස්සේ රහසක් සැඟවිලා තියෙනවා. බලවන්තයෙක් එන්න යනවා. ඒ නිසා තමයි යම් සෙනගක්ව එච්චර විදියට උන්වහන්සේ සූදානම් කළේ. ඒ ආකාරයෙන් ස්වාමීන් වහන්සේ පරණ ගිවිසුමේ ලොකු ව්‍යවස්ථාවක් එක්ක, ලොකු විනයක් එක්ක යුදෙව් සෙනග සමග ඊශ්‍රායල් සෙනග සමග විශාල ගිවිසුමක් කරගෙන ඒ ගිවිසුම හරහා උන්වහන්සේ විශාල පරමාර්ථයක් එක්ක ඒ සෙනගව අරගෙන ආවා. විශේෂ කෙනෙක්ව පොළොවට එවන්න ඕන නිසා. දෙවියන් වහන්සේ විසින් ආලේප කරනු ලැබූ ගැලවුම් කරුවෙකු පැමිණෙන්ට යන බව ඊශ්‍රායල් අනාගත වක්තෘවරුන් ප්‍රකාශ කළා. කවුද මේ? ඒක හඳුනා ගන්න පිණිසයි මේ පරණ ගිවිසුම ලියුනේ. ගැලවුම් කාර්යය පැමිණෙනවා කියන එක තමයි මේ ඔක්කොම මේ මුළු පරණ ගිවිසුමම ලියවෙන්න හේතුව, ප්‍රධානම හේතුව ගැලවුම් කරුගේ පැමිණීමයි. ඔබට තේරුණාද? යේසුස් වහන්සේ කියන්නේ දහස් ගානක අතීතයේ ඉඳලා ඉතිහාසයක් සකස් කරගෙන දහස් ගණන් දොරටු ඇරලා දොරටු වහලා ස්වාමීන් වහන්සේ මාවතක් හදලා ජාතීන්ව ගොඩනගමින් ජාතීන්ව පෙරලලා දමමින් ස්වාමීන් වහන්සේ දේශයන් පිළියෙල කරලා උන්වහන්සේ අවසානයේදී උන්වහන්සේගේ ගැලවුම් කාර්යාව ව්‍යවස්ථාව යටතේ පොළොවට ගෙනල්ලා තියෙනවා. ඒ ව්‍යවස්ථාවේ ගැලවුම් කාර්යය ඊළඟට කුරුසපත් වෙලා
තමුන්ගේ ශරීරය බිඳලා ලේ වගුරෝලා පූජාවක් කරලා මුළු පොළොව ගලව ගන්න පිණිස. මෙන්න පරණ ගිවිසුමේ අරමුණ ඔබට තේරුණාද? නිකන් ආගමික පොතක් නෙමෙයි මේක. මේක ක්‍රිස්තියානියාගේ ආගම් පොත නෙවෙයි. මේක ස්වර්ගික කාරණයක්. ස්වර්ගික පොතක් මේක. ඒ තමයි අපේ පරණ ගිවිසුමේ කතන්දරය. සහෝදරිය, ඔබ හට සේවය කිරීමට ලැබීම මා ලැබූ උතුම් වර ප්‍රසාදයක් වේ. මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනත් මා වෙතට හිස්ව හැරී නෑවිත්. මා කැමති දේ සිදුකට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත. යෙසායා 55:11. ඔබ ඇසූ දේව පණිවිඩය තුල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත ඔබ තුල සිදුකොට උන්වහන්සේ නියම කළ කාරණාව තුල ඔබගේ ජීවිතය සඵලවත් කරනසේක්වා. වැඩි විස්තර සඳහා 02 961 71 27 04 64 අමතන්න. මොරගසන්නාගේ හඬ ඔබට ආශිර්වාදයක්ම වේවා. මම පාස්ටර් චමින්ද ඩයස්, Assembly of God ශ්‍රී ලංකා සභාව, ලෙබනන්.